උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පොල්ගම්පල කෙවිටියාගල පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි පබා ගමගේ මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් පොල්ගම්පල කෙවිටියාගල පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි පබා ගමගේ මහත්මියගේ පරලෝ සැපත් දෙමාපියන් වන කෙවිටියාගල ගමගේ විලියම් සහ දිප්පිට හේවාගේ බේබි නෝනා යන දෙමාපියන්ගේ සසර ගමන සුවපත් වී නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් කුසලය අනුමෝදන් වේවා. පරලෝ සැපත් වන්නට යෙදුණු ස්වාමි පුරුෂයා වන සිරිල් කන්නන්ගර මහතා මේ පින් ලබාගෙන සසර ගමන සුවපත් වී නිර්වාණ අවබෝධයට පත් වේවා. පරලෝ සැපත් සොයුරු සොයුරියන් වන ඩේලිස් ගමගේ, සැලඩින් නෝනා ගමගේ, අමරදාස ගමගේ, පේමදාස ගමගේ සහ ගුණදාස ගමගේ යන අයට මේ උතුම් පුණ්‍ය කුසලය අනුමෝදන් වී භව ගමන සුවපත් වේවා. නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් පින හේතු වේවා. එම මහත්මියගේ දූ දරුවන් වන දිනේෂ් කන්නන්ගර, ටිරෝන් කන්නන්ගර, ශ්‍රීමාලි කන්නන්ගර සහ නිසංසලා අතපත්තු යන දූ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සැලසී නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා. මිනිබිරිය වන සනුලි ගිහන්සා කන්නන්ගර සිඟිති දියණියටද මේ කුසල් බලයෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා. දැනට පවත්නා කොරෝනා වසංගතය මුළු ලෝකයෙන්ම තුරන් වී සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉත්තිභාවෝ කිං කෛරා චිත්තම්මි සසමාහිතේ ඥානම්හි චිත්ත මානම්හි ඥානම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සනෝති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ භවතුන් ප්‍රමුඛ ධර්මස්සෝනාබිලාසී සදහැබර පින්නතුනි, ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේට වදාහරනවා, ස්වාමීනි මේ සම්බුදු සසුනෙන් භාගයක්ම කල්යාණ මිත්‍ර සේවනයේ මත කියලා. එහෙම කියන්න එපා, සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍ර සේවනයේ මත කියලා බුදුරජාණන් වහන්සේ වදාහරනවා. ඒ මේ නූතන ශාසනික බාහිර නවෝදය ප්‍රබෝධය බැලුවොත් මේ දායකත්වයට අනුග්‍රහය පුරුෂ පක්ෂයෙන් තිබුණට ආදායම් උපයන්වන්සෙන් ගත් කල වැඩි දායකත්වයක් තියෙන්නේ කාන්තා පක්ෂයෙන්. පුරුෂ පක්ෂයේ දෙවෙනි තැනට දානවා නෙවෙයි එකකින්. නමුත් වැඩි පිරිසක් අද ලංකාවේ වැඩි පිරිසක් බෞද්ධයෝ මත්පැනට ගොදුරු වුණාය. මත්පැනට ගොදුරු වෙනවා කියන්නේ ධර්මයෙන් ඈතට යනවා කියන එකනේ. කොතරම් නෑ කිව්වත් මම එහෙම එක පිළිගන්නේ නෑ. මොකද මජ්ජ පමාදට්ඨාන මදයට සහ ප්‍රමාදයට හේතු වෙනවා. ඒක බුදුන්ගේ ඉගැන්වීමක්. ඊට ඉහළින් මට මේ කාගේවත් විශේෂඥ උපදෙස් අවශ්‍ය නැහැ. එතකොට එහෙනම් ලංකාවේ සුළුතරයක් තමයි මත්පැන් පානය කරන කාන්තාවෝ ඉන්නේ. නැතුව නෙමෙයි. නමුත් බහුතරයක් එහෙම ගිහින් නැහනේ. නිසා මේ අය ගැඹුරු දහම කෙසේ වෙතත් සද්ධාකාමී. ඒ නිසා ශාස්ත්‍රීය කටයුතු වලට බොහෝසේ කාලය ධනෙ සමය කැප කරනවා. නමුත් මේ පිනට නැඹුරුන සද්ධාකාමී ජීවිතය තුළට පමණක් සීමා කරලා බුදුසමයෙන් ලැබිය යුතු යම් දායාදයක් උරුමයක් ඇත්නම් ඒක අහිමි කරන්නට අපි ආත්මාර්ථකාමී විතු නැහැ. එහෙම එකක් නෙමෙයි මේ බුදු සසුන කියන්නේ. එහෙම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදය කියන කාරණාව කලින් කලට ඉස්මතු වුණාට එහෙම එකක් නෙමෙයි මේක. මේ පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්න විට ඔය මගේ දහම් පෙළවල් වල තිබෙනවානේ භික්ෂුණී වර්ගයේ සඳහත් කරුණු ඉදිරිපත් කිරීමක්.
මේ මාර සංකල්පය මිනිස්සුන්ගේ හදවතට ආවේ කොහොමද කියන එක පිළිබඳව හොයාගන්න අවස්ථාවක් සැලසුණා මට. ඔක බමුණු සංකල්පයක් කියලාත් කියනවානේ. සෝමා භික්ෂුණියත් අනිත් අය වගේ උදෑසන පිඬුසුගා වැඩලා දන්වලදලා දන්වැල දීමෙන් පසුව උපදීන්ගෙන් තොරව නැත්තම් මානසික විවේකයෙන් ඉන්නට අන්දවනයට වැඩම කරයි කියලා තියෙනවා. මෙහෙම ඉන්නකොට තමයි මාරයාට හිතුණයි කියන්නේ ඇගේ සිත් ලොම දැ ගන්නවන්න ඇයින්න සමාධියෙන් පහ කරන්න ඕනෑ කියලා හිතිලා කියපු දෙයක් තියෙනවා. මොකක්ද කීවේ? යන්තන් ඉසිහි පත්තබ්බං ටානං දූරබි සම්භවන් නතං දංගුල පඤ්ඤාය සක්කා පප්පෝතු මිත්‍යාති. ඔය තමයි බමුණු මතේ. මාර මතයක්ම තමයි මේක බැලුවාම. ගැඹුරුණක් ඇති ඉර්ෂ්‍යවරුසින් පත්ව යුතු ලබාගත යුත්තා වූ ස්ථානයක් වටානං දුර තියෙන මේ පෙන්වන නිවීම කියන එක. ඒක ගැවරුණුවනක් ඇති ස්ථවරසින් පත්වය තැනක් වසයෙන් තමයි මේ විග්‍රහ කරන්නේ. අඟල් දෙකක් දංගුල පඤ්ඤාය. අඟල් දෙකක නුවණ තියෙන ස්ත්‍රීන්ට ඕක කරන්න බෑ. මේක තමයි ඇහුණා කියලා කියන්නේ. එතකොට මේ සද්දය ඇහුනේ කොහෙන්ද බලපුවහම සද්දයක් කවුරුවක් නැති බව දැනගෙන තමයි ඒ මාර්යාගේ අදහසක් කියලා හිතුවයි කියලා කියන්නේ. ඉතින් මේක සිද්ධියක් වශයෙන් බලන්න යන්න එපා. මාර සංකල්පයේ උපාදානයේ එතකොට තමන්ගේ හිතට ආපු විතර්කයක් වෙන්නත් පුළුවනි මේක. කොහොමදත් අපි මෙහෙම බලමු. යුගයෙන් යුගයට මේ සමාජයේ යම් යම් අය ශක්තිය බ්‍රාහ්මණ දෙගොල්ලොත් ඉහළ පහළ යනවා. ඒ වගේ ස්ත්‍රිය ඉස්මතු වෙනවා පුරුෂයා පහත් වෙනවා. පුරුෂයා ඉස්මතු වෙනවා ස්ත්‍රිය පහත් වෙනවා. යම් යම් ඉතිහාස යුගවල යම් යම් රටවල. දැන් ආදීතම ශිෂ්ටාචාරවල මව් දෙවගන කියන වචනේ අප්පාවිච්චි කරනවා. ඒ මාතෘත්වයට සැලකිලි ලැබූ ආකාරය. ඒ වගේම මා දකිනවා සිංහලේ තියෙන ලස්සන වචනයක්. මේක ඉස්මතු කරපු එක්කෙනා නාට්‍ය ශිල්පියෙක් උදේනි චන්දසිරි කියලා ඉන්නව ඇති. නමුත් වෙන්න නැහැ. ඔහුට උපහාරයක් වෙනස මේක කියන්නේ. අහම්බෙන් දුටු දෙයක්. නාට්‍ය බලන්න පුරුද්දක් මට නැහැ. නමුත් ඔය හම්බෙන් හම්බ වෙනවානේ. ඒක සමාජයට ගෙනාවේ මේ මට මතක නැහැ නාට්‍ය මොකක්ද කියලා. ගැබ්බර සිරියාවිය කියන වචනේ පාවිච්චි කරලා මව්පදුවේ ලබන් ඉන්න කෙනෙකුට ඈ සියලුම උත්සවවල ප්‍රභූ කාන්තාව වශයෙන් අරන් යනවා. අර තියෙන්නේ ඈට නියමිත තැන දෙන්න හදපු එකක්. නමුත් බ්‍රාහ්මණ සමාජයේ විග්‍රහය ගෙදර දොරේ උයන්න පිහන්න ඕන කුස්සියට සීමා වෙච්ච කෙනෙක් ඈ දරුවන් හදන යන්ත්‍රයක්. ඈ මිනිස්සුන්ගේ කෙලි බඩුවක්. ಭಾರತೀಯ සමාජයේ දා. ඒ ಭಾರತೀಯ බමුණු සමාජයේ බුදුරජාණන් වහන්සේගේ සමාජයක උනේ නැහැ. ඒක අපිට උගන්වනවා ඔය මේ පාසල් මට්ටමේ දහම් පාසල් මට්ටමේ සමතයන් දුන්නා හරිය මේ කියලා. මොකද ඒකත් පාඩමක් විතරයි. වර්තමානයේත් යම් යම් රටවල් හෝ යම් යම් ආගමික නිකායන් තුළ මේ ගෙදරට හිර කරපු කෙලි බවුඩකට හිර කරපු දරුවන් හදන මැෂින් එකට හිර කරපු ජීවිත නැතුව නෙවෙයි. උන් කොතරම් ආතතියකින් ඉන්නව ඇද්ද? නමුත් අපිට ඉතිහාසය හොයලා බැලුවොත් මේ බුදු සමයෙන් පෙන්නන මග ගන්නට ස්ත්‍රීත්වයේ බාධාවක් වුණ බවක් පේන්නේ නැහැ. මෙහෙම භික්ෂුණියන් ඉන්න බෑනේ නැත්නම්. පටාචාරක සාගෞතමීලා රජ්ජුමාලාවට හම් වෙච්ච නිදහස ස්ත්‍රීත්වයේ ගැටලුවක් වුණේ නැහනේ. නමුත් වර්තමානයේත් මේක බුරුමේ වැඩි රටක ස්ත්‍රී පුරුෂ ભેදය හෝ කුල ભેදය තරම් වෙලා තිබුණත් අපේ රටේ ඔය දෙකමත් එළියට නැති වුණාට ඇතුලේ තියෙනවා. ඒ නිසා
ලංකාවෙන් චීනට උපසම්පදාව අරන් ගියාට දැන් ලංකාවේ උපසම්පදාව නැහැ. ආය මෛත්‍රී බුදුහාමුදුරුවෝ වෙනකල් කාන්තාවන්ට උපසම්පදාව ලබන්න බෑ කියලා තමයි මතයක් තියෙන්නේ. ඒක අධිකාරයක්. ඉතින් මේවට යටත් වෙන්න හල් වෙන්න ඕන නේ. පැවිදිලා ඉන්නවනම් උපසම්පදාව ඕන නම් මේ ලංකාවේ උපසම්පදාව දෙන තැනක් තියෙනවා. පෞද්ගලිකව මට කතා කරන්න දන්නේ නැත්නම් මාත් ඒක අනුමත කරනවා. උපදෙස් දෙන්නත් පුළුවනි. මාධ්‍ය වලින් ප්‍රචාරය කරන්න ඕන දේවල් නෙමෙයි. ඒකයි පෞද්ගලිකව කතා කරන්න කියලා කිව්වේ. එහෙට ඊට හට හිතන්න. ඒ ලැබුවත් මේ පවතින ඥාති චතුත්ථකම් උපසම්පදාව නැත්නම් එහි භික්ෂු උපසම්පදාවට වඩා බාලයෙක් සරණ සමගන උපසම්පදාව ඊට වඩා ඒක නැති නිසා දීපයක් තමයි මේ වර්තමානයේ තියෙන එක. ඒක සසුන රැකීම යොදාගත්ත උපක්‍රමයක්. වරදක් එහෙම නෑ එහි. අරව නැත්නම් විකල්ප ක්‍රියාමාර්ගයක් එන්න ඕනනේ. ඒක තුළ තමයි සසුන රැකිලා තිබෙන්නේ. නමුත් මේ ඥාති චතුත්ථක උපසම්පදාව ලැබුවා කියලාවත් ධර්මයේ වැටහුනේ නැත්නම් මේ දුකින් මිදීම සිදු වෙන්නේ නැහැ. මේවා පිළිබඳ බොහෝ දේවල් අපට තේරෙනවා. නමුත් අපි මේ උඩ බලන කියලා ගහන්න ඕන නැහැ. ඒ අගය අපි තියාගනිමු. අගය අඩු කරන්න ඕන නැහැ. මෙහෙම හිතන්නකෝ. පටාචාරාවට බිම්සර් රජතුමාට චිත්තගහපතිට මේ කාටවත් සෝවාන් වෙන්න හරි චිත්තගහපති අනාගාමී වෙන කෙනෙක් මේ පැවිද්ද හරි උපසම්පදාව හරි ඕන වුණේ නැහනේ. එහෙනම් ඉන් පිටස්තරත් ඒ මාර්ගය තියෙනවා. තේරුම් ගන්න ඕන කාරණාව. ඒ නිසා මේවා ඒකාධිකාරයකට යටත් කරන එක දූරදර්ශී නැහැ. ආයෙත් අර පුරුෂාධිපත්‍යම තමයි ඒකේ තියෙන්නේ. ගෙදර තිබුණත් මට ඕන හැදියටයි නුඹ ඉන්න ඕන කියලා බරුසෙක් ගාව කාන්තාවට ආධිපත්‍යය ඒකත් පුරුෂාධිපත්‍යය. මේ දුකින් නැත මිදීමේ මගට ස්ත්‍රී පුරුෂ භාවයක් බලපාන්න නැති සම්බුද්ධ ශාසනයේ ගිහි පැවිදි භාවයක් ඒකට මතයක් ඉදිරිපත් කළත් ඒක පුරුෂාධිපත්‍යය. ඉතින් මේවා ප්‍රශ්නයක් කරගන්න ඕන නේ. අපි මේ පැහැදිලි කරන ධර්ම කාරණාවේදී නැත්තම් මේ සූත්‍රයේත් ඕක තියෙනවා. ඔබට අවශ්‍ය නම් මේ සසුනට දක්වන අනුග්‍රහයට ප්‍රතිඋපකාරයක් වශයෙන් දැන් ඔය කරෝත ධම්මදානේන තේ සම්පච්චුපකාරකම් කියලානේ කියන්නේ. ගිහිනම උපකරන්තා නම් ඒ ගිහි පිරිමි විතරක් නෙවෙයිනේ. ගිහි සමාජයේ ඔබට උදව් කරනවා සිව්පසයෙන්. ඔබලා වුන්ට ධර්ම දානය දීලා ප්‍රතිඋපකාර කරන්න. ඔවුන් උදව් කරගන්න දෙගොල්ලම දුකින් මිදෙන්න. දෙගොල්ලම කියන්නේ ගිහි පැවිදි. එතකොට ස්ත්‍රී පුරුෂ බෙදලත් නැහැ ඒකේ. අන්න එහෙම ඔබ සුභවාදී ආකල්පයකට එන්න. ඒ නිසා මේ පවතින තත්ත්වයන් යටතේදී මේ පවතින කරුණු විග්‍රහ කිරීම තුළ ඔබ සමාජයෙන් කොන් වෙලා ඉන්නවා නම් මුළු ගැන්විලා ඉන්නවා නම් නැත්නම් පැවිද්ද තහනම් කිරීම තුළ අපට පැවිදි වෙන්න බෑ කියලා හිතන් ඉන්නවා නම් ඒකත් අභියෝගයට ලක් කරන්න යන්න ඕන නෑ. ධර්මයේ තේරුම් ගත්තාම මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වාගේ භාවයේ සම්මතයට වළංගු වුණාට ආර්ය සත්‍ය අවබෝධය පාලනය කරන්න පුළුවන් බලවේගයක් නෑ. Taman සදහම් තේරුම් ගත්තොත්. ඒක තේරුම් ගන්න. එහෙනම් මේ ද්වංගුල පඤ්ඤාය කතාව වර්තමානයේ තියෙනවා. කාන්තාවන් ගිරුණ හැඳිමිට එහෙම කියලා අඟල් දෙකේ කියලා බැලුවම ඒවා බමුණු ඒකාධිකාරයක් බමුණු සංකල්පයක්. ඔවුන් එහෙම ගෙටකොටු කරලා තිබුණායි කියලා කියන්නේ. ඉතින් වර්තමානයේ නම් එහෙම බාහිර වශයෙන් ගත්තකල කොටු කරලා නැහැ. ලෝකේ පළවෙනි අගමැතිවරියත් ලෝකේ පළවෙනි ජනාධිපතිවරියත් ලංකාවෙන් බිහි වෙනවා. හැබැයි භෞතික පැත්තේ. ඒ භෞතික පැත්තේ වගේම ආධ්‍යාත්මික පැත්තෙත් මේ කටයුත්තට යොමු වෙන අයට අවධානය යොමු කරන අයට අධ්‍යාත්මික ගමන් මගේ ධර්ම අවබෝධයේ කිසිම බාධාවක් නැහැ කියන එක මගේ අවබෝධයයි. මගේ මතකයයි දැනීමයි කටපාඩමයි නෙමේ මගේ අවබෝධයයි. එනිසා අපි ඒක පැහැදිලි කරනවා. එනිසා සංයුත්ත නිකාය ඒකක නිපාතයේ පවතිනා මේ සෝමා සූත්‍රයේ ඊට පල්ලෙහා මොනවද තියෙන්නේ කියලා බලමු අපි. මේ කියන විදිහට
සංකල්පයක් මතු වුණා වෙන්න පුළුවන්, විතර්කයක් මතු වුණා වෙන්න පුළුවන් මොකක් හරි. එහෙම නැත්නම් මෙහෙමත් මම හිතනවානේ. දැන් ඔය මාරයා පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් එහෙම එහෙනම් ඔය කුම්මෝපම සූත්‍රයේ සඳහන් සිද්ධිය ගලපන්න බැරුව යනවා. කුම්මෝපම සූත්‍රයේ පෙන්නන්නේ මේ ඉදිබුවා ගේ කෑලි පහ හිස සහ කකුල් හතර එළියට දානතුරු නරියා බලන් ඉන්නවා කඩා ගන්න. ඒ වගේ අපේ පස් දොරෙන් ලෝකෙට අහු වෙනතුරු මාරයා බලන් ඉන්නවා කියලා අපි ළඟ. මාරයෙක් නම් එහෙනම් හැමෝගේ ඔළුව වටේ මාරයෝ ඉන්න වෙනවා එතකොට පුද්ගලයෙක් නම්. නමුත් මේ මාර කියන්නේ මේකට අහුවීම උපාදානය නම් එහෙනම් මේ මේ විවේකයෙන් ගත කරපුවාම විවේකයෙන් පහළ සම්පූර්ණ විවේකේ නොවෙන්නත් පුළුවන් සමහර විට ඒක මතුණා වූ විතර්කයක් වෙන්නේ නැති. ඒක එදා සිද්ධියක්. ඒක අද ගැන කතා කරාට අපට ඒක නැවුම් දෙයක් වෙන්නේ නැහැ. ඔබේ සිද්ධියක් බවට පත් කරගන්නේ කොහොමද බලමු අපි ඊට පස්සේ. අන්න එතකොට තමයි ඇගේ අදහස හම්බ වෙන්නේ. ඉත්ති භාවෝ කිං කෛරා චිත්තම්මි සුසමාහිතේ. ස්ත්‍රී භාවය කුමක් කරන්නද සමාහිත හිතක් තියෙනවා නම්. ඥානම්හි වත්තමානම්හි ඔබට වර්තමානයේ මොහොතෙහි ඥානයෙන් යුක්ත වෙන්න පුළුවන් නම් ඒ හැම දහමක්ම සම්මා ධම්ම විපස්සනෝ විපස්සතෝ නුවණින් බලන්න පුළුවන් නම් වර්තමාන මොහොතේන දේවල් කෙරෙහි. තව ගාතාවක් පල්ලෙහායෙන් තියෙනවා අපි ඒකට යමුකෝ මේක පැහැදිලි කරලා. මොකද්ද මේ කියන්නේ? ඉත්ති භාවෝ කිං කෛරා. ස්ත්‍රී භාවය කුමක් කරන්නද? මම සමාජයට කියනවානේ ධම්මං සරණං ගච්ඡාමි පදයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැත. එහෙනම් සසර දුකින් මිදීමට අවශ්‍ය නම් අවශ්‍ය ධර්මයේ සරණ කරගන්නට තේරුම් ගත්ත පුද්ගලයා වළක්වන්න පුළුවන් බලවේගයක් නැහැ. ඒ බලවේගය තමයි මාර කොයි පැත්තෙන් ආවත්. එස්සලාගත් මාරයා කියලානේ පෙන්වන්නේ. හැබැයි ස්වරූපයෙන් එන්නේ නැහැ කියලානේ පෙන්වන්නේ. මාරයා විශ්වලාගෙන ඉන්නේ. ඒ කියන්නේ බාධකයක් විදිහට එනවා. සුචරිතවාදී විදිහට එනවා. නමුත් කරන්නේ වළක්වන එක. දැන් අපි මේ ඔස්සේ යමු. උපදිනකොට නම් ලෝකයේ අවශ්‍යතාවයන්ට අනුව අපට ස්ත්‍රී පුරුෂ දෙගංගයට අයිති කායික ස්වභාවයක් ලැබෙනවා. මා දන්නේ ඒකත් ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට. පුනර්භව සංකල්පය සත්‍ය වශයෙන් විග්‍රහ කරගත්ත අපි දන්න කතා තුල තරුණ වයසෙන් මිය ගිය දූලා පුතාලා වෙලා උපදිනවා, පුතාලා දූලා වෙලා උපදිනවා. එහෙනම් ඔබමත් මින් ඉස්සර ජීවිතයක අද ස්ත්‍රී වුණොත් පුරුෂ වෙන්නේ නැති. සොත් ස්ත්‍රී වෙලා ඉන්න පුළුවන්. නමුත් මෙතනත් තියෙනවා මේ අද අර බමුණු සංකල්පය තුළ සමහර අය අපිට කතා කරලා මම මේ නිවන් අවබෝධ කරගන්න පුරුෂ භාවය ප්‍රාර්ථනා කරගෙන ලබන ආත්මෙට පුරුෂයෙක් වෙලා මහාන වෙලා නිවන් දකින්න. ආයත් අරක නේද අර. එයාගේ හිතේ තියෙනවනේ දැන් ස්ත්‍රී භාවයේ බාධාවක් කියලා නිවන් අවබෝධ කරගන්න. එන්න බෑ නේද? නෑ ඊළඟ ජීවිතය ගැන කල්පනා කරන්න මේ යන්න එපා. මොකද මේ දැන් මේ මියගිය අය පිරිමි වශයෙන් මිය ගිහිල්ලා ගෑනු ළමයි වෙන්නේ හෝ ගෑනු ළමයි වශයෙන් ඉවරන ළමයි වෙන්නේ හෝ ඒගොල්ලෝගේ එක මැත්ත නෙමෙයි මේක මේ ජානවල මේ AB මට මතක නෑ දැන් ඒ අකුරු ටිකක් තියෙනවා අවුරුදු 50කට 55කට ඉස්සෙල්ලා පාවිච්චි කරපු එකක් හින්දා ඒ නිසා සිදුවෙන දෙයක් කියලානේ පෙන්වන්නේ. ඒක මේ ලෝකේ පැවැත්මට ස්වභාව ධර්මයේ දායාදේ. ඒක Tamanට ලැබිච්ච එක පිළිගන්න වැරුණාම ඒක ප්‍රතික්ෂේප කරන්න යන්න ඕන නෑ. ලැබිච්ච එකේ යුතුයකම ඉටු කරන්න. ලෝකෙට යුතුයකමක් ඉටු කරන්න තියෙනවා ඒකේ. සෙනෙහසින් දයාවෙන් ලෙන්ගතුකමින් ආදරයෙන් කෑදරයෙන් රාගයෙන් නෙමෙයි. එතෙන්ද යන එකයි සමාජයේ වැරද්ද තියෙන්නේ. එතනින් එහා පැත්තට තථාගතයන් වහන්සේ පැහැදිලි කරන මේ විග්‍රහයට මුල් වෙන්නේ
පැවිද්ද ගිහි බව ස්ත්‍රී පුරුෂ භාවය නොවෙයි. එනම් කුමක්ද ඔබ දන්න කාරණය? මගේ පැහැදිලි කිරීම වල පවතින සෑම ස්ත්‍රියක්ම සෑම පුරුෂයෙක්ම සෑම ගිහියෙක්ම සෑම පැවිද්දෙක් සඳහාම වළංගු වෙන්නා වූ සාම්පලය. අපි හැමෝම ළඟ පවතිනා වූ සාම්පලය. ඒ සාම්පලයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඒක දෙකයි තියෙන්නේ. ප්‍රමාදී සහ අප්‍රමාදී විතරයි තියෙන්නේ. ඒ ප්‍රමාදී බව තුළ තමයි මේ ලෝකේ තියෙන සියලු මත ඊට පස්සේ රජ කරන්නේ. අන් අය පාගා දැකීම සඳහා, අන් අයගෙන් වැඩ ගැනීම සඳහා, ඔවුන්ගේ ගමන් මඟ වැළැක්වීම සඳහා, ඔවුන් හිර නොවන හිරගෙවල් වල තැබීම සඳහා. ඉතින් සම්ප්‍රදායිකව මේවට අහු වුණ අය මොනතරම් පීඩාවකින් ඉන්නව ඇද්ද එළියට එන්න බැරුව. කටත් වහලානේ තියෙන්නේ. සමාජයට කටත් වහලා තියෙන බොහෝ විට. ඉතින් මේ ලබාගත් අවස්ථාව ඒ වගේ තැන් වලට පත් වෙන්න මේ ටිකක්වත් නිදහස් වෙන සමාජයෙන් එහාට නිදහස හොයාන යන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ නිසා ඒ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ යුතුකම් ඉටු කරමින් නැත්තම් මාතෘත්වයේ පීත්වයේ යුතුකම් ඉටු කරමින් මේ පෙන්නන අපි එකට කතා කරමු සිත මනවින් සමාධිගතව කල්හි නුවණ පවත්නා කල්හි. ආන්ගේ සිත මනවින් සමාධිගත වීම නුවණ පවත්නා තැනට එන්න මොනවද අපි දැනගන්න ඕන? ඒකට විශාල රවුම් මාර්ගයකින් එන්න දඟලන්න ඕනත් නැහැ. අපි මෙහෙම කියමුකෝ, මගේ උදාහරණයක් තියෙනවනේ ඒවා. නාහේ අත ගන්න බොහොම ලේසියි, කෙලින්ම අත ගන්න පුළුවන්. ඉතින් ඔළුව වටේ අත යවන්න ඕන නෑනේ ආයේ. ඒ වගේ තථාගතයන් වහන්සේ වදාහරනවා නම් යෝචේ වස්ස සතන් ජීවය අපස්සං උදයව්වයන් කියලා. යම් කිසි පුද්ගලයෙක් කවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම නොදැන නොදැක කියලා. නමුත් දවසක් ජීවත් වෙනවා නම් ශ්‍රේෂ්ඨයි කියලා ඒකටත් ස්ත්‍රී පුරුෂ භාවයක් පෙන්නලා නැහැනේ. යෝ යමෙක්. අනර ස්කන්ධ පංචකය කියන පදයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඒක තියෙන වැරද්ද ආත්ම නිවැරදි කර ගැනීම අනාත්ම. එහෙනම් ස්කන්ධ පංචකය හොයාන ගියාම හරි නේද? gedara hitiyat upasika භාවයේ හිටියත් පැවිද්දටපත් වුණත් ස්කන්ධ පංචකය හොයාන යන්න වෙනවා. ඒක නැතුව සිල් රකින්න පුළුවෙනි. ඒවට විපාක නැත්තේත් නැහැ. ඒක නැතුව උපසම්පදාව ලබන්නත් පුළුවෙනි. නමුත් කොසල් රජුගේ සම්තති අමාත්‍යයට රහත් වෙන්න උපසම්පදාව බලපෑවේ නැහැ. රජතුන් පිටින් අතු පිටේ කියලා කියන්නේ. එතකොට බාහියට රහත් වෙන්න ඕක බලපෑවේ නැහැ. දුටු දෙදුටු පමණින් නතරවන්න හිත කියපු කාරණේ තේරුවීම තුළ සිද්ධිය සිදු වුණා. එහෙම බලන්න පුරුදු වෙන්න. බාහිරය මගින් ආවරණය කරන තහනම් ප්‍රදේශයක් නෙවෙයි මේක. බාහිර ඇඳුමේ සහ ස්වරූපයෙන් ඇතුල් විය නොහැකි තහනම් බල ප්‍රදේශයක් නෙවෙයි මේක. ඇතුළතින් ගත්තාම මේ තහනම බොරුවක්, ඇතුළත වෙන එකක් තියෙන්නේ. මා පැහැදිලි කරනවා තථාගත බුදු පියාණන් වහන්සේ ලෝට ධර්ම දේශනා කළ ස්කන්ධ පංචකයේ මූලික කොටගෙන. එහි ආත්මය සහ අනාත්මය මූලික කොටගෙන. ඒ ස්කන්ධ පංචකයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ජාතික ජාත්‍යන්තර ભેදයක් නැහැ. කොතරම් වටිනවද බලන්න. ඒක පොතේ වචනෙන් තියෙන එක බලන්න නැතුව ඔබ ළඟ මේක හොයාගන්න. හොයාගත්තම ඔබට තේරෙවි ඒකේ ඔබ ආත්මය තුල මේ මත ඔක්කොම ගොඩ නගන්නේ කියලා. අර දැන් කාන්තා ඒ නිසා අපහු මැරිලා පිරිමිලා ඉපදිලා මහාන වෙලා නිවන් දකින්න පෙරම් පුරණ එක හරි. ඔය තේරම ඒවට තමයි මත දිට්ටි කියලා කියන්නේ. ඔය අනාගතයට සැලසුම් හදන එක කෝකින් හැදුවත් වැඩි කල් දාන එකයි කරන්නේ. තථාගතයන් වහන්සේ වදාරන්නේ ලබාගත් ජීවිතේ මේ මොහොතේ අවශ්‍ය දේ තේරුම් ගන්න කියන එකනේ. මන්දයත් අර සීවසකින් උඩින කැස්බෑ හිස විස්තරෙන් අහස බලන්නාසේ මේ අතිදීර්ඝ සංසාර ගමනේදී ස්ත්‍රීත්වය හරි පුරුෂත්වය හරි මොකක් හරි ලබාගෙන බුද්ධෝත්පාදයක ලබන්න ඕන manussත්වය කියලා තියෙන ස්ත්‍රී බව කියලා නෑනේ. manuss ප්‍රතිලාභෝච. ඒක ස්ත්‍රී බව තහනම් කියලා නෑනේ.
ඔබට මනුස්ස ප්‍රතිලාභයක් තියෙන්නේ. සදහම් හමුවෙන්ට වෙනවා. ඒ ලැබී තිබෙන අවස්ථාව ඒ සඳහා යොදා ගන්න වැරුණාම අනාගතයේ ගොඩනගන්න ගියොත් මේ මොහොත අතෑරෙන්න පුළුවන්. ඉන් එහාට අපි නම් වග කියන්නේ නැහැ. කොතනකින් උපදීද? මොන ආගමට අයිති වෙයිද? මොන දෘෂ්ටිකාන්තාරයටපත් වෙයිද කියලා. එබඳු වැරදී ගිය ගමන් බොහෝ ඇති බැවින් තමයි සසරේ බොහෝ කල් අපට තවමත් මේ සත්‍ය වටහා ගැනීමකින් තොරව සතෙක් හදාගෙන නැති සතෙක් හදාගෙන ඒ සතා පව්පින් ධාන ඔස්සේ සසර ඇවිද්වන්න වෙලා තියෙන්නේ. ලබාගත යුතු උත්තරීතර සැනසීමට හිමිකම් කියන්ට සතතාගත සසන තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි මේ බෙදීම වැදගත් වන්නේ නැහැ. වැදගත් වන්නේ තේරුම් ගන්න පුළුවන්කම සහ බැරිකම. එහෙනම් ඔබ තව ටිකක් එහාට එන්න. අපේ දේශනාවල මේක පවතිනවා. මෙහි සඳහන් ආදර්ශ පාඨය වන්නේ ඉත්තිභාවෝ කිංකෛරා චිත්තම්මිස සමාහිතෝ. සමාහිත සිත ඇති කල්හි ස්ත්‍රී භාවය කුමක් කරන්නද කියලා. දැන් අපි එහෙනම් අර සමාහිත සිතට ඉස්සරලා සිත සහ අසමාහිත හිත හොයාගනිමු. ඒ සමාහිත කර ගැනීම සඳහා ස්ත්‍රී භාවයේ බලපාන මොනවා කරන්නද කියලා නේ අහන්නේ. සිත. ඒ චිත්තස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහන්නේ. චිත සිත දමනය කර ගැනීම. ඒ නිසා ඒ සියලු පැහැදිලි කිරීම බුද්ධ වචනයට ගැලපෙනවා. සිත ඔබ මේ වන විට අපට සවන් දීලා තිබෙනවා නම් මේ දේශනාවලට සිත ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට මාරු වෙන එකක්. මෞකසෙන් බිහිවතෙන් පටන් මරණය දක්වාම තියෙන හිතක් නෙමේ අරමුණෙන් අරමුණට මාරු වෙන එකක්. ඒ අරමුණ සමග තමයි අපි මේ සියලු කටයුතු කරන්නේ. කයින් විවිධ වචන පාවිච්චි කළාට කරන වැඩවලට ඒ හැම එකක්ම පස්දොරෙන් හෝ මනෝද්වාරයෙන් කරන කටයුත්තක්. ඒ කටයුත්ත ඊට එහාට ගත්තහම අසමාහිතේ හිතේ හැටි හොයා ගන්න වෙනවා. මේ හිත අසමාහිත කරගන්නේ අපිමයි. ළමා කාලයේදී අසමාහිත නැති වංක නැති අවංක හිතක් තියෙන ඕනෑම කෙනෙකුට ටිකක් කල් යනකොට රළු පරළු ගොරෝසු එහෙම නැත්නම් ඕනෑම සිද්ධියකට නිහඬව ඉන්න බැරි ප්‍රතික්‍රියා දක්වන ඇවිස්සන හිතක් බවට පත් වෙනවා. සංසුන්ව ඇවිස්සීම කියන එකෙන් කියන්නේ ඇවිස්සෙන්න හේතු හිත ඇතුලේ තිබෙනවා. ඒ නිසා නොසන්සුන් වෙනවායි කියන එක. ඒක අපි අතින් සිදුවෙන වරදක් කියලායි තථාගතයන් වහන්සේ වදාහරන්නේ. ඒකට හැම දිනාටම සිදුවෙන දේ තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කළ වදාහරන්නේ. පොදුවේ පැහැදිලි කරගන්න පුළුවන් ආකාරයට. ඒ පිළිබඳ විස්තරයේදී මිනිසුන් ලෝකේ ජීවත් වෙන්න ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු ගන්න එක කරන්නේ. අරමුණු ගන්න බාහිර වශයෙන් අරමුණු හදා ගන්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නම් වූ බාහිර ස්වરૂපයන් රූප ස්වરૂපයන් උදව් වෙනවා. රූප ස්වરૂපයන් උදව් වුණාට අරමුණු කියන එකේ රූප ස්වરૂපයක් නැහැ. අරමුණ හැම එකටම ප්‍රතිබිම්බයක්. අරමුණ හැම එකම ප්‍රසිතවිල්ලක්. ඒ නිසා සිංහලෙන් ඇහි පහළ වෙන සිත, කනේ පහළ වෙන සිත, නාසයේ පහළ වෙන සිත කියලා හැම ගත්තට කමක් නැහැ. ඒ සිත තුළ සිදුවෙන්නා වූ වැරද්දක් තියෙනවා. සිතට ගන්න කාරණාව තුළ බුදුන් වහන්සේ හමුවෙන්නට ධර්මයේ හමුවෙන්නට මේ සමාජ ජීවත් වෙන ඕනෑම කෙනෙක් අතින් නොදැන සිදු වුණා වූ වරදක්, නොදැන සිසා වුණා වූ සංයෝජනයක්, නොදැනීම නිසා සිදුනා වූ සතරට බැඳීමක්, නොදැනීම නිසා සිදුනා වූ දුක නැමැති උගලට අහුවීමක් තියෙනවා. අන්න ඒක වැටහෙන්න ඕන. ඔබ ඒක කරගෙනද තියෙන්නේ. එතකොට අර මෙතන තියෙන සමාහිත වෙනුවට අසමාහිත හිතක් තියෙනවා. ඒකට කියන්නේ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ බවට පත් කර ගැනීම කියලා. මේ සූත්‍ර දේශනාව තුළ ඔබගේ වීරවරිය වන මේ සෝමා භික්ෂුණිය මේ වුණ වරද තේරුම් අරගෙන ඊට පස්සේ වරද හදමින් ඉඳලා තියෙනවා. සමාහිත චිත්තයක් ගැන කතා කරන්නේ හෝ ඒ වරද හදමින් ඉඳලා තියෙනවා. ඔබටත් මේ
උන වරද තේරුම් ගන්න පුළුවන් නම් ඊට පස්සේ වරද හදන්නයි තියෙන්නේ. ඒ වරද නොකර ඉන්න එක සහ වරද හදන්න. ඒ වරද ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ ගන්න අරමුණක් තුළ ඒ අරමුණත් එක්කලා ඇලීමේදී ගැටීමේදී සිදුවෙන දෙයක්. අරමුණ හටගෙන කොහොමත් නැතෙනවා. නමුත් ඒවත් එක්කලා ඇති කරගන්නා වූ ඇලීමට නැත්තම් යලි හටගන්න චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු කිරීමට උපදි වශයෙන් ගන්නවා කියලා පෙන්නනවා. උපාදාන කියන වශයෙන් ගත්තත් කමක් නැහැ. මෙන්න මේ නිසා ඔබට වර්තමානයේ සිදුවන සිද්ධියක් ඊට පස්ව හෙට වෙනකොට නැත්තම් ඉදිරියට වෙනකොට ආපහු අතීතයෙන් එන්න පටන් ගන්නවා. ඉතින් මේ වර්තමාන දකින්නත් අතීත සිද්ධියත් අතර ගැටුම ඊට පස්සේ නිර්මාණය වෙනවා. මෙන්න මේ චිත්ත අභ්‍යන්තරයේ කිලුට කර ගැනීම තුළ තමයි ඔය විශේෂයෙන් කාන්තා පක්ෂය තුළ තියෙනවානේ කෙහෙවලු පටලවා ගන්නවා කියලා වචනයක් තියෙනවා. එහෙම නැත්නම් ඉදල් කොහු ඉදල් වලින් සටන් කරනවා කියලා කියමනක් තියෙනවා. අන්න ඒ කාරණා එන්නේ එතකොට ඔය පුද්ගලයා තුළ නෙවෙයි. පුද්ගලයා කරනවා අපේ උනට ඔය චිත්තාභ්‍යන්තරයේ වැඩි දියුණුවනා වූ අර උපදි හෙවත් ලෝභ මූල, දේශ මූල, මෝහ මූල තුළ. මෙතෙන්ට අලුත් වචනයක් එකතු කරන්න ඕනේ නැහැ. මම පරණ වචනයක් ගන්නවා. ඕක ඕවශ්‍ය වෙනහම තියෙනා වූ සංසුන් බවක් තමයි සමාහිත බව නැත්තම් නිර්වාණ කියලා කියන්නේ. එහෙනම් අන්නේ தത്വයටපත් වෙන්නට ඔබට මේ වුණ වරද සිදු වුණ ආකාරය සහ නිවැරදි කරගන්න ඕන ආකාරය තේරුම් ගත්තාම අර කියන ભેද ප්‍රභේද තහංචි මොකක්වත් වළංගු වෙන්නේ නැහැ. එතෙන්දී අපට තේරුම් ගන්න වෙනවා නම් මේ වරද්ද සිදු කරගන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදාන ශාසනාව ඕන නැහැ. ඕනෑම කෙනෙක් මේ වරද්ද සිදු කරගන්නවා. මේ සමාජ ජීවත් වෙන. තථාගතයන් වහන්සේට සවන් දීලා මේක තේරුම් ගත්තාම පොත තුළ නෙමෙයි තමන් තුළ සිදුවෙන බව. එතකොට ඔබට වැටහෙවි මේ කාරණා ඔස්සේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ පහළ වෙන්නා වූ අරමුණ තුළ අරමුණ රස විඳින ගොස් අරමුණ රූප වශයෙන් සහ වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් පහකට බෙදාගෙන බෙදලා තථාගතයන් වහන්සේ උගන්වනවා ඔබ කරපු කාරණාව. ඒ ජීවත් වෙන්න දීපු වරප්‍රසාදයේ පංචස්කන්ධ ධර්මයාගේ ඉපදීම මැරීම. නමුත් ඒක ඔබ පෞද්ගලික එක එක්කෙනාට ඕන ආකාරයට අල්ලා ගැනීම, ඇලීම, ගැටීම පංච උපාදානස්කන්ධය. දැන් ලෝකේ දුකයි නෙමෙයි, ජීවිතයේ දුකයි නෙමෙයි, සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේක ඔබ ළඟ ළමා කාලේ සිට මේ දක්වා වැඩෙන හැටි තේරුම් ගන්න. විසාකාවට වදාළ ආකාරයෙන් නම් මේ ඇලෙන ගැටෙන කරුණු 100ක් එකතු කරගත්තොත් චිත්තාභ්‍යන්තරයට ආපහු හමු වෙනකොට දුක් 100ක් උපදිනවායි කියන එක. දැන් එතකොට ඒකට හේතුව ලෝකෙ නෙමෙයි. බාහිර සාධක නෙවෙයි ඒකට හේතුව. ඒවා පුංචි ප්‍රත්‍ය විතරයි. තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ මේ සඳහා ඇති වෙන්නා වූ ගැටීම. එතකොට මෙන්න මේ සංඛ්‍යාව වැඩි වෙන්න අපට අපේ සිතේ සංවේදී බව නැති වී ගොස් ලෝභ සහිත, දේශ සහිත, මෝහ සහිත කෙනෙක් බවට පත් වෙලා නිරන්තරයෙන් සැනසෙල්ලක් නැතුව ජීවත් වෙන කැපිච්ච පණුවෙක් වගේ බවට පත් වෙන ස්වභාවයට පත් වෙනවා. අර අසමාහිත කියන්නේ අන්න ඒක තමයි. දැන් මේ සඳහා තථාගතයන් වහන්සේ අල්ලා ගැනීමෙන් තැවුල් දේශනා කරමි කියන වචනයක් උපාදා පරිත්තස්සරං චෝදි භික්ඛවේ දේසිස්සාමි කියලා පුදු මහත් සමාජයටම දේශනා කරලා තියෙනවා. සමස්ත සමාජයටම. ඒ සමස්ත සමාජයට දේශනා කළ දේ තමන් තුළ සිදුවෙන ආකාරය තේරුම් ගන්න ඕනේ ඉස්සර වෙලා. අනේ තේරුම් ගැනීමේදී ඔබට වැටහෙනවා මේ අරමුණු හටගෙන නැසෙනවා ස්වභාවයෙන්. නමුත් ඒ අරමුණු හටගෙන නැසෙන එකට ලෝකයයි අනිත්‍ය කියලා කිව්වට මම නම් එහෙම කියන්නේ නැහැ. අරමුණු හටගෙන නැසෙන එක ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳලා සිද්ධ වෙනවා. නමුත් මෙන්න මේ උපදි කරන්න ගියාපුවම අරමුණු හටගෙන නැසෙද්දී යලි හට ගන්න හේතු ඉතුරු කරලා නැතිවීමක් සිදු වෙනවා. එතකොට ඒකට තථාගතයන් වහන්සේ නමක් තියලා තියෙන්නේ අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීම කියලා. අන්න ඔබ අතින් සිදු වුණා වූ වරදක් තමයි මේ අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීම කියලා කියන්නේ. ඒ නිසා දිගින් දිගටම ඔබ බාහිර ලෝකෙත් එක්කලා ජීවත් වීමේදී චිත්තාභ්‍යන්තරයේ කිලුට කරගනිමින් සැනසෙල්ල නැති කරගන්නවා. දැන් මේ චිත්ත අභ්‍යන්තරයේ හිස් කරගන්න පුළුවන් නම් මේ කියන සමාහිත චිත්තය හොයාගන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ සමාහිත චිත්තය ගැන කතා කරලා තියෙනවානේ සම්මා ධම්ම විපස්සනෝ කියලා. මනාකොට ධර්මයේ දකින්නවා නම් ස්ත්‍රීභාවය මොකක් කරන්නද කියලා නේ අහන්නේ.
අර මනාකොට ධර්මය කියන එකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා කොටසක් නැහැ. ඔක්කොටම හම්බෙන්නේ සම්මා ධර්මයේ තමයි. ඉතින් එතුමියගේ මේ ප්‍රකාශය තුල හරිම ගැඹුරු අවබෝධයක් පෙන්වනවා ඇත මේ සතුව. ඉතින් මට ඕනකම තියෙන්නේ සමන් දෙන ඔබටත් අන්නේ ඒ පාර පැහැදිලි කරලා දෙන්න. ඇයි ඔබ කවුරුත් කිරෙන් බාල වෙලා නැහැනේ. ඔබටත් ඒ හැකියාවමයි තියෙන්නේ. නමුත් නිරවුල්ව කරුණ හම්බ වෙන්න වෙනවා. ඒ කරුණ තේරුම් ගැනීමේදී විශේෂයෙන්ම තේරුම් ගන්න මෙතන අපිට ජීවිතය එකක් වශයෙන් බලන එක වෙනුවට ජීවිතයේ අරමුණක් වශයෙන් නැසෙන එකක් වශයෙන් සහ අරමුණෙන් අරමුණට ගමනක් යන එකක් වශයෙන් අරමුණෙන් අරමුණට මුලා වෙන්නා චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු කරන්නෙක් වශයෙන් හෙවත් පෘථග්ජනෙක් වශයෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මම දකින්නේ දුක තියෙන්නේ පෘථග්ජන භාවය තුළ. ස්ත්‍රී පුරුෂ භාවය තුළ නෙවෙයි. පෘථග්ජන භාවයෙන් ඉවත් වෙන්න පුළුවන් නම් ඒ හැමෝටම දුක නැති වුණා. දැන් හමු වෙනවා. අපි තාමත් පෘථග්ජනලකී කියයි නැතු පෘථග්ජනයා මොකද කරන්නේ? සූත්‍රවල සඳහන් පරිදි මේ පංචස්කන්ධයට එන දේවල් ඒතං මමයිතු හමස්මින් ඒසෝ මේ අත්තා කොට ගනිමින් පංච උපාදානස්කන්ධ හදා ගනිමින් සසරට හේතු දුකට හේතු චිත්තාභ්‍යන්තර ගත කරනවා. අන ඔබ අතින් ඉගෙන ගන්න යාමේදී රැකියාව කරන්න යාමේදී දරුවන් හදන්න යාමේදී මේ සියල්ල කෙරෙහි විමසුම් නුවණින් නැතුව කටයුතු කරන්න යාමේදී ඒවට කැමැති අකමැති පරිදි රුචි අරුචි පරිදි ඇලෙන්න ගැටෙන්න ගිහින් මේ චිත්තාභ්‍යන්තරයේ කිලුට වීම කියන කාරණාව ඔබට සිදු වුණයි කියන එක ඔබ පිළිගන්න තේරුම් ගන්න. අන්න එහෙමයි අපි මේ මාර බන්ධනයට අහු වෙන්නේ මාරයට අහු වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඒක දැනගන්න ඕන නෑ කියන්නේ ඒක අහු වෙන ආකාරය දැනගත්තත් නැතත් සිදු වෙනවා. නමුත් දැන් ආපහු තථාගතයන් වහන්සේ මේ සිදුවන වරදෙන් අයින් වෙන්න අලුතින් වරද සිදු නොවෙන්නට ඔබට ක්‍රමයක් පෙන්නනවා. අන්න ඒක තමයි අපි ඉගෙන ගන්න ඕන. ඒකට කියන්නේ සම්මා වායාමය කියලා. ඒකට කියන්නේ උපන්න කුසල් දුරු කිරීමට දන්නා උත්සාහය සහ නූපන්න කුසල් නූපදීමට ගන්නා උත්සාහය කියලා. ඒක පුද්ගලයෙක් වශයෙන් පාඩම් කරගෙන හරියන්නේ නැහැ. වර්තමාන අරමුණේ වර්තමාන මොහොතේ වර්තමානයේ ඇසෙන් කනෙන් නාසයෙන් එන අරමුණ තුළ මේ සිද්ධිය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. අන්න එතකොට අපිට මේකේ ඊළඟ රහස හොයාගන්න පුළුවන්කමක් තිබෙනවා. මේ සෑම කාරණයකදීම අපි ඒවත් එක්කලා ඇලීමෙන් ගැටීමේදී අසමාහිත වෙලා එතෙන්ද ලෝභය එකතු කරලා ඒකති මෝහය එකතු කරනවා. තව එකක ද්වේෂය එකතු කරලා මෝහය එකතු කරනවා. මේ ලෝභ මෝහ කියන්නේ ඇලීම මම කියන එක. ද්වේෂ මෝහ කියන්නේ ගැටීම මම කියන එක. ඇලීම මම ගැටීම මම කියන මුලාව තුළ තමයි ඔබ ජීවිතය අරන් ආවේ. අර බාහිර ලෝකේ සැප සම්පත් කොතරම් හම්බ වුණත් මේ ඇලීම මුලාව ගැටීම මුලාව කියන එකේ දුක පෘථග්ජන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තර සියලු දෙනාටම උරුමයි. ඒ නිසා සෑම දෙනාම බුදුන් වහන්සේ වදාළ පරිදි පෘථග්ජනයා පමාද විහාරේ. ඔබට ඔබේ යුතුයකම් වගකීම් ඉටු කරමින් මෙන්න මේ පමාද විහාරීත්වය නවත්තලා අපමාද විහාරීත්වය ආරම්භ කරන්න පුළුවනි නම් එහෙනම් ඔබටත් පුළුවන්කමක් තිබෙනවා මේ ගමන ආපහු යන්න. ඉතින් මේ සඳහා තථාගතයන් වහන්සේ කුමක්ද පෙන්වලා තිබෙන්නේ? මේ පංචස්කන්ධ ධර්මතාවය තුළ ධර්ම න්‍යායන් ගණනාවක් පෙන්වලා තිබෙනවා. ඒ ධර්ම න්‍යායන් ගණනාවකින් එකක් නිර්වෘල්ල ආකාරයෙන් තේරුම් ගන්න. තේරුම් ගත්තම ඔබටත් ඒක අනුගමනය කරන්න පුළුවන් වෙනවා. ඒ ආන්නේ අනුගමනීය ප්‍රතිපදාව කරන බව තමයි මේ පෙන්වලා තිබෙන්නේ. චිත්තම්හි සිතෙහි සුසමාහිතෝ සංසුන් බවක් ඇති වලට. දැන් ඔබට නොසංසුන් බව තේරෙනව නේද? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්. සංසුන් බව කෙරෙහි අවධානයක් යොමු කරලා නැත්නම් කවදාවත් ඕක තේරෙන්නේ නැහැ. නමුත් මට මෙහෙම කියන්න පුළුවනි. ඔබ ආසා කරන නාට්‍යයකට අනුගත වෙලා ඉන්නවා නම් ඒ වෙලාවේ නාට්‍යයට හිතුවම වෙලා තියෙන නිසා අර චිත්තාභ්‍යන්තරයේ තියෙන එකක්වත් එන්නේ නැතුවම 아무තු සාන්ත බවක් ලැබෙන්න පුළුවනි. ඒක අත්දැකීමක්. තව අත්දැකීමක් තමයි පොය වගේ දවසට ගිහින් ටිකක් වෙලා වන්දනා කරොත් එහෙම සද්ද නගා ගාථා කියමින් ඒ කෙරෙහි යොමු ගුණ සිතින් වන්දනා කරලා ඉවරුනහම ගෙදර මතක් වෙන්නෙත් නැති හිතට මොකුත් එන්නේ නැති සෝයක් ලැබෙන්න පුළුවනි. මේකට සමාහිත හිත කියලා කියන්නේ මම මේ පෙන්වන්නේ ඒක අහුවෙන තැන් විතරක්. මොහොතකට අර කෙලස් කියන ඒවා ඈත් වුනහම ලැබෙන දෙයක්.
එහෙමත් නැත්නම් ඔබ භාවනා කරන්න ගිහිල්ලා ආනාපාන සතිය වැඩුවා නම් හරි එහෙම නැත්නම් අරමුණක් බුදු ගුණය හරි මොකක් හරි ගුණයක් වැඩ නැවත හුරු කරා නම් හරි හිතට ඒ අරමුණ සෑහෙන වෙලාවක් දිනු වෙනකොට ඒ අරමුණ ඉන්න කාලයට වෙනත් අරමුණු එන්නේ නැති නිසා මේ අරමුණේ 아무තු ඇලීමකුත් ගැටීමක් නැති නිසා මුලාවක් තියෙනවා. නමුත් ඇලීමක් ගැටීමක් නැති නිසා අනිත් අරමුණු නැති එකේ සුවය ඔබට තේරලා තියෙන්න පුළුවන්. නමුත් ඔබට මේ තත්ත්වයන් තියෙනවා නම් ඊට පස්සේ තේරෙවි ඔය තිබුණාට ගෙදර ගියාම ආයෙත් මෙව එනවා කියලා. ඒ ඇයි? මේ කොතරම් මේ තත්ත්වය බලෙන් යටපත් කරගෙන ඉන්න හැදුවත් ආපහු එන්නේ ඇයි? අන්න ඔබේ චිත්ත අභ්‍යන්තරයේ මේවට එන්න තියෙනවා. ඒකට තමයි උපදි නිධානය කියලා කියන්නේ. අන්නේ එනේවට තමයි උපන්න කුසල් කියලා කියන්නේ. දැන් මේවා හංගලා තියන්න බෑ. ඇවිදින් ඉවර වෙන්න ඕන. නමුත් මේවා එන වෙලාවට අපිට පුරුදුනේ මුට්ට සතියක්. ඒ හැඟීම එන වෙලාවට ඕක තමයි මට ඉතින් ඉවසන්න බැරි. ඔන්න ඕක තමයි මට ඉන්නව මැරෙනවා පේන්නේ නැත්තේ. ඔන්න ඔය තමයි මගේ මායя එන්නේ කියලා ඊට පස්සේ අවියමෝරා ගන්නවා. ඒ කියන්නේ ඔබට සිහි නැති වුණා. දැන් ඔබ එතන ඔබේ අතපය මෙහෙවනු ලබන්නේ ඔබට ඕනකමට අනුව නෙමෙයි. ලෝභයට, දේශයට, මෝහයට නැත්තම් මාර සංකල්පයට වහල් වෙලා. මෙන්න මේකට එකතු නොවි ඉන්නට තමයි අපට මේ මොහොත එනකොට දැනෙන්න සිහියක් ගේන්න ඕනේ. මම නම් හිතන්නේ සිහිය කියන වචනේ තේරුම දැනීම කියන එක. එන දේ දැනීම කියන එක. දැන් මේ ලෝභයෙන් දේශයෙන් මෝහෙන් මත් වෙලා ප්‍රශ්න අවුල් කරගත්තාම තවදුරටත් චිත්තාභ්‍යන්තරය මේවා ඇතුළත් වෙලා ඔබේ සැනසීම නැති කරනවා කියලා ඔබට තේරෙනවා නම් මේ චිත්තාභ්‍යන්තරේ හිස් කරගන්න පාරක් බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා කියලා තේරෙනවා නම් මේ උන්වහන්සේ උගන්වපු පාරයි ඔබ අනුගමපු පාරයි අතර පරතරය මොකක්ද? මොන වචනෙන්ද මම ඔබට එක කියලා දෙන්න ඕන? පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයට පත් බවට පත් උනේ මොන වචනයකින්ද ඔබට එක කියලා දෙන්න ඕන? අන්න එහෙම මම අහන්නේ. එතකොට මේ වචනේ අපි ගනිමු. අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ මිච්ඡා දිට්ඨිගතා සත්තා චිත්තං කිච්ච විසංඤිනෝ. මේ ඊරණම සත්‍යයගේ බුදුන් වහන්සේ පහළ වුණු සත්‍යයගේ ඊරණම. දැන් මොනවද මේ අනිදුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්සුඛාත්ම වශයෙන් ගත්තා කියලා කියන්නේ? ඒක බාහිර ලෝකේ තියෙන දේවල් කෙරෙහි බලලා තනියෙන් කල්පනා කරන්න යන්නේ නැතුව ඒක ඉගෙන ගන්න. මෙන්න මේ ඇස නිසා, කන නිසා, නාස නිසා, මේ අරමුණු නිසා, දරවල් නිසා උපදින අරමුණට පවවොත් ලෝභ දේශ මොහ විශේෂයෙන් බලවත්. එතකොට කියනවා අපුඤ්ඤාවි සංකාර කියලා. ලෝභ මාහව આવොත් ඒකේ පුඤ්ඤාවි සංකාර කියලා කියනවා. එතනින් එහාට තව සංඛාරයක් තියෙනවා ඔබට අවශ්‍ය නැහැ ඒක. මෙන්න මේ අபிසංකාර කියන පදේ තේරුමම ඔබ මේක අල්ලාගෙන අවසන් කරන්න නැතුව ඉස්සරහට තියනවා කියන එක. එතකොට අන්නේ අවසන් කරන්න නැතුව ඉස්සරහට තැබීම කියන එකේ තේරුම පාසල් ගිහින් අනිච්චං ඉගෙන ගත්තට ඔබේ ජීවිතේ නිච්චං. අන්නේ අනාගතයට උපදින්න හේතු චිත්තාභ්‍යන්තර ගත කිරීම වෙන්නේ සංස්කාර වචනෙන් කීවේ නැති වුණාට මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්න සසරේ පුරුදු වුණ නිසා. මේක හඳුනා ගන්න ටිකක් අමාරුයි. වචනෙන් කවදාවත් කියන්නේ නැහැ. නමුත් බාර ගන්නේ නම් ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නම් ඊට පස්සේ ඒ හැඟීමටයි මම කියන්නේ. ඒතං මම ලෝභයේදී ලෝභය මම, දේශයේදී දේශය මම, ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාවේදී මම, ක්‍රෝධයේදී ක්‍රෝධය මම, පවේදී පව මම, පිනේදී පින මම, අල්ලා ගැනීමෙන් හැදෙන මම. අපට නිදහසේ ජීවත් වෙන්න දීපු වරප්‍රසාදය අපි අර මොකක්ද ඒකට කියන්නේ ඔය ප්‍රජායිතිය සීමා කිරීම කියලා එකක් පෙන්වන්නේ. අර ඒක පෙන්වන්නේ ඇවිදින්න බෑ. එතකොට කකුලේ දංගලක් ගැට ගහලා නැත්තම් බරගෙඩියක් බැඳලා වගේ. අනෝගේ අපි සීමා කරගත්තා. මේ සීමා කර ගැනීම තුළ අපිට එන්න චිත්තාභ්‍යන්තරයේ මේ
නොසන්සුන් වෙන ස්වභාවයට හේතු තියෙනකොට බාහිර කාරණා නිසා නොසන්සුන් එක නවත්තන්න බෑ. මොකද අවුවැස්ස පින්න නවත්තන්නත් බෑ, අටළු දහමේ කාරණා නවත්තන්නත් බෑ. ඒවා නිසා නොසන්සුන් වෙන එක එක එක්කෙනාගේ පෞද්ගලික වරදක් බව. කෙනෙක් නොසන්සුන් වෙන දෙයට තව කෙනෙක් සංසුන්. එතකොට මෙන්න මේ වරද මේ ස්වභාවික සිද්ධියකට අනුගත වෙන්නේ නැතුව වැරදි ආකාරයට අපි විසින් පෞද්ගලික වශයෙන් ගැනීම තුළ තමයි අපිට මේ චිත්ත අභ්‍යන්තරය අපිරිසිදු වීම තුළින් දුක් හට ගන්න හේතු නිදන් වෙලා තිබෙන්නේ. දැන් ඔය ඇඳුම වෙනයි කිලුටු වීම වෙනයි පිරිසිදු කරගත්ත හැකිනේ. ඒ වගේ තියෙනවනේ අපිට ශරීරයේ යම් ලය විරේක නැත්නම් බඩ විරේක කියලා කියනවා අර අපිරිසිදු දේවල් ටික අයින් කර ගැනීම. ඒ වගේ මේ චිත්ත විරේකයක්. මෙන්න මේකට යොදා ගන්න ඕන වර්තමාන මොහොත අර එන දේවල් ඔස්සේ ක්‍රියාත්මක වෙන්න නොදී ඒවට වර්තමානයත් එක්කලා සම්බන්ධ ඇති නොකර අයින් කරන්න. ඒ කියන්නේ අපි කියන අවේරයෙන් නැච්ච සම්මන්ති අක්කෝදේන ජිනේකෝදන් කිරීමනේ නොකිරීම. අපට පුරුදුනේ ක්‍රෝධ කිරීම එකට එක කිරීම වැහුවොත් ගහන්න බැනුත් බනින්න කියන ප්‍රතික්‍රියා දැක්වීමේ ක්‍රියාවලියයි සමාජයට හුරු වෙලා තිබෙන්නේ. ඉතින් හිත හිස් කරන්න බෑ, තවදුරටත් හිතට පිරෙනවා කුණු. මෙන්න මේ ක්‍රියාවලියේදී මේ චිතාභ්‍යන්තරයේ තියෙන දේවල් අයින් වෙනකොට අර ඔබට මම පෙර පෙන්නපු වන්දනා කරු මොහොතේ තිබිච්ච සංසුන් වගේ එකක් ස්වභාවයෙන් එනවා. අරක බලෙන් ආපු එකක් ස්වභාවයෙන්. එතකොට මේ ස්වභාවයෙන් හම්බ වෙන එක සම්බන්ධයෙන් මෙතන තියෙන නම තමයි සම්මා ධම්ම විපස්සනා. සම්මා ධර්මයේ නිරවුල් ධර්මයක් නුවණින් දකින්නවයි කියන එක. ඔය සෝමා භික්ෂුණිය වනාන්තරගත වෙලා ඉන්නේ ඔය විවේකේ ඉන්නේ සුවේ. ඉතින් මේකට තමයි නිවන් සුව වඳිනවයි කියලා කියන්නේ. ක්ලේශයන්ගෙන් මිදුණ සිතින් මුක්ත වීම. දැන් ඔබටත් ඒ තැන ආපහු යන්න වෙනවා. අර පරණ ගිය පාර යන්නේ නැතුව ආපහු යන්න වෙනවා. පරණ ගිය පාරට පමාද විහාරී කියලා පොතේ වචනයක් තියෙනවා. අලුත් පාරට අපමාද විහාරී කියලා වචනයක් තියෙනවා. පරණ පාරට සංස්කාරයන් නිත්සුකාත්මකට ගැනීම කියලා වචනයක් තියෙනවා. අලුත් පාරට සංස්කාරයන් අල්ලා නොගැනීම හේවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැනීම හේවත් මම මගේ ආත්ම වශයෙන් නොගැනීම කියලා වචනයක් තියෙනවා. මේක මම කරන්නේ කොහොමද? මේකට මොනවද තියෙන වෙලාව? මේක නින්දට ඉඩ කඩ දෙන්නේ, නින්දේ ඉඩ කඩ දෙන්නේ නැහැ. අනිත් සඳහා මේකට සූදානම් වෙන්න වෙලාවක් දෙන්නේ නැහැ. හැම මොහොතම වර්තමානයේ. ওই වර්තමාන මොහොත අතීතයේ හිස් කරන අවස්ථාවක් බවට පත් කරන්න. වර්තමාන මොහොත අනාගතයට නොතියා අවසන් කරන අවස්ථාවක් බවට පත් කරන්න ඔබට දියුණු අවබෝධයක් සිහි කල්පනාවක් තියෙන්න ඕන. ඒක තමයි තථාගතයන් වහන්සේ ආරබත නික්කමත කියන වචනෙන් පෙන්නලා තිබෙන්නේ. ආරම්භ කරන්න වෙලා තිබෙනවා. එතකොට මේ කටයුත්තට මොකද්ද තියෙන බාධාව? ඔබ ඔය කතා කරපු ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය හෝ ගිහි ඇඳුම හෝ පැවිදි ඇඳුම. ස්කන්ධ පංචකයන් උපදිනවා මේ යනවා. පෘථග්ජන පුද්ගලයා ඒක අල්ලා ගැනීමෙන් අවසන් කරන ප්‍රමාද විහාරිත්වයේ තුල ලෝකේ ගත කරනවා. තථාගතයන් වහන්සේ මාර්ගයක් පෙන්වනවා. සිත පිරිසුදු කරගන්න ඔය අල්ලාගෙන අවසන් කරලා හරියන්නේ නැහැ. අල්ලා ගන්න නැතුව අවසන් කරන්න. එමේ සිතෙහි හේතු හටගන්න හේතු චිත්තාභ්‍යන්තර ගත වී අවසන් වෙන එක ඒක තමයි වචනෙන් කිව්වේ නැති වුණාට සංස්කාරයන් නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියන්නේ. ඒ කියන්නේ නිත්සුකාත්ම වශයෙන් ගැනීමෙන් දුකට බැඳී. මම කියන්නේ අනිදුක්ඛානාත් වශයෙන් බැලීමේදී දුකින් මිදේ. ඒකයි ඇත්ත. නමුත් අපිට එහෙම නෙමෙයි අනිත්‍ය නිසා දුකයි කියලා තමයි අපි සිංහලෙන් පාඩම් කරන් තියෙන්නේ. හොඳට මෙතන හොයා ගන්න වෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්ධවාරස්ස කියන්නේ මමත්වෙන් ගැනීමෙන් හෙවත් නිත්සුකාත්මයෙන් ගැනීමෙන් තමයි දුකට බැඳෙන්නේ. අර සසරට බැඳෙන හේතු ඉතුරු වෙන සිද්ධිය සිදු වෙන්නේ ප්‍රමාද විහාරිත්තේ. ඒව තමයි ආපහු පස්සේ එන්නේ. එතකොට තමයි අර චිත්තාභ්‍යන්තරේ කැළඹෙන්නේ. ඒව නිසා නොසන්සුන් වෙන්නේ. මේ නොසන්සුන් වෙන්න හේතු හිත ඇතුළේ නැතුවම බාහිර කාරණා වලට ඔබව නොසන්සුන් කරන්න බෑ. ඒක තමයි මේ සමාහිත කියලා කියන්නේ. ඉතින් ඒක උත්සාහයෙන් තමන්ගේලක දුර්වලකම ටික හදාගෙන ක්‍රමයෙන් යන්න ඕන පාරක්. ඒ නිසා තේරුම් ගන්න ඕන කාරණාව යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා පාලියෙන් හරි සිංහලට යමක් අනිත්‍ය නම් දුකක් දුක නම් අනාත්මයක් කියලා ගත්ත එක නම් කොතන හරි ප්‍රශ්නයක් තියෙනවා. තේරුම් ගන්න වෙනවා. මොකද
බුදුරජාණන් වහන්සේ සීල සූත්‍රය දේශනා කරමින් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් බලනකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනවා කියලා පෙන්වනවා. එහෙනම් ඒ අනිත්‍ය අනාත්ම වශයෙන් බැලීමේදී මොකද වෙන්නේ? දුකට හේතු අස් වෙන්න ඕනනේ. කෙලෙසුන්ගෙන් මිදෙන්න ඕන නේද? කෙලෙසුන් මිදෙනවා නම් අනිත්‍ය නිසා දුකද හම්බ වෙන්නේ. ලෝභය, දේශය, මොහය අනිත්‍ය වෙනකොට හම්බ වෙන්නේ සැපනේ. දුක හම්බ වෙනවද? මෙන්න මේක තමයි මේ ඔබ පාසල්නේ ඉගෙනගත් දේ සහ මේ සිද්ධිය අතර තියෙන ප්‍රායෝගික පරතරය. ඉතින් මේ සම්බන්ධයෙන් කවුරු මොනවා කිව්වත් මට කියන්න තියෙන්නේ ඔබ කල්පනා කරලා බලන්න. එතනින් එහා පැත්තට මේ සංස්කාර කියන්නේ ඔබේ හිතේ උපදින්නා වූ මේ පුණ්‍ය අපුණ්‍ය මේ හැඟීම් සංස්කාර ඕන එකක්. අර ලෝභ දේශ මොහකට එන්නා වූ හැඟීම් විතර්ක, අපිට කියනවා විතර්ක කියලා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක කියලා කියනවා. ඒවා සමග ඇලීම ගැටීමට තමයි නිත්‍ය සුඛ ආත්ම කියන්නේ. ඒ කියන්නේ මගේ මම මගේ ආත්මකට ගැනීම කියන එක. එතකොට අවසන් වෙන්න බෑ. සසරට බැඳෙනවා, තවදුරටත් අනාගතේ හැදෙනවා. එසේ නොකිරීමෙන් එසේ නොකිරීමට සිහිය ගැනීම තුළින් ඒක අනාගත ඵලයක් ඉතුරු නොකර අවසන් වීම ඔබේ සිතේ ආරම්භ වෙනවා. අනාගත ඵලයක් ඉතුරු නොකර අවසන් වීම දුකටපත් වීමද, දුකින් මිදීමද? දුකින් මිදීම. එතෙන්ට අපට ගලපා ගන්න පුළුවන් වෙන සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන කාරණාව අපි බලනකොට බලනවා කියන්නේ ඇස් දෙකෙන් බලනවා නෙමෙයි මේ අනුගමනය කරනකොට අපට අතීතේ හිස් වෙනවා. ඒවා ඇවිදින් ඉවර වෙනවා. එනවා ආපුවාම යාලට අවසන් වෙන්න සිද්ධ වෙනවා. මොනවාද මෙතන වර්තමානයේ තියන්නේ නැතුවම අර ගබඩාව තමයි හිස් වෙන්නේ. එතකොට මෙන්න මේ සමාහිත චිත්තය ගැන කතා කරන්නේ මේ මෙතුමිය ඔන්න ඔය தත්ත්වය තුල ඉඳගෙන. දැන් ඒකට ඒ සංසුන් සෝවයට ස්ත්‍රී පුරුෂ කිහිපැදි භාවයක් නැහැ. ඒකයි මේ අහන්නේ ඉත්ති භාවෝකින් කෛරාචිත්තම් මිසු සමාහිතේ. ස්ත්‍රී භාවයේ මොකක් කරන්නද? සිතේ සංසුන් බවක් තියෙනම්. එතකොට මේ තියෙන්නේ යථා තත්ත්වයේ තෙන්න ඔබ එන්න ඕන. මේ අපි පෙන්වන තත්ත්වයට ඇවිදින්නේ නැහැ. නමුත් ඔබ එන්න ඕන. එතකොට පෙන්නනවා වර්තමාන මොහොතෙහි ඥානෙන් වර්තමාන මොහොතෙහි අර ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අවසන් කරනකොට සම්මා ධම්ම සම්මනා දහමේ ඔබට නුවණින් හමු වෙනවා. මෙන්න මේ ප්‍රතිපදාව පැකින් බැරි වෙන්න පුළුවන් ධර්මදේශනාවන් ශ්‍රවණය කරලා ඔබේ අවබෝධය බවට පත් කරගන්න. පොතේ වචනේ හෝ කාගේවත් අවබෝධය නෙමෙයි ඔබේ අවබෝධය. සසරට බැඳෙන්නේ කොහොමද? ගැලවෙන්නේ කොහොමද? ගැලවෙන මාර්ගය තමයි මේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒකට ඊට පස්සේ තියෙනවා තව ලස්සන ගාථාවකුත්. බලමු මොකද්ද කියන්නේ කියලා. යස්ස නූන සියා ඒවං ඉත්තාහං පුරිසෝතිවා කිංචිවාපන අඤ්ඤස්මින් තං මාරෝ වත්තු මරහති. ඔන්න මේ වචනේ සිංහලට යොදලා තියෙන හැටි පොඩ්ඩක් පැටලී සහිතයි අපි ගලප ගන්න බලමු. මෙන්න මේ සිද්ධියේ තේරුම් අරගෙන සමාහිත භාවයට පත් වෙන්නට මේ ධර්මය අනුගමනය කරනවා නම් එතෙන්ට තථාගතයන් වහන්සේ වදාළ මේ ස්ත්‍රී පුරුෂ කිහිපිදි භාවය කියන එක වළංගු නැහැ හැමෝටම ඔය අනාත්ම දර්ශනය. නමුත් මෙතන පෙන්නනවා මම ස්ත්‍රියක් යයි මම පුරුෂයෙක් යයි හෝ වෙනත් කෙනෙක් යයි යමෙකුට මෙසේ හිතෙනවා නම් ස්ත්‍රී භාවය නිසා බැරිය පුරුෂ භාවය නිසා බැරිය ගිහි භාවය නිසා බැරිය කියලා ඒකම මායя බව දැනගන්න කියලායි මේ කියන්නේ. අන්න එහෙමයි මේක තේරුම් ගන්න ඕනකමක් තිබෙන්නේ. ඒ නිසා ඔබම දන්නේ ඔබ තුල වැඩේ නොකරෙන්නට මාරේක් සකස් වෙලා ඉන්න බව. ඉතින් මේ මම ඉදිරිපත් කළපු කරුණු ටික ආපහු සංක්ෂිප්ත වශයෙන් ඉදිරිපත් කරපු කරුණු ටික කල්පනා කරලා තේරුම් අරගෙන ඔබටත් මේ මග විවෘතයි. ඔබ විසින් මේ දේ කරන්න ඕන. එදා ඔබට ඒ සඳහා වර්තමාන මොහොත හැමදාම විවෘතයි අවස්ථාව ලැබී තිබෙනවා. ඔබ කෙහෙවලු පටලවා ගන්න යනවද? කොහොමිටි හරස් ඉදල් කොහොමිටි හරස් කරගන්න යනවද? එසේ නොකිරීමෙන් සංසිඳවනවද? සංසිඳු කිසි දෙයක් ආපහු එන්නේ නැහැ. මතක තියාගන්න. තියපු දේවල් ආපහු වෙනවා. තියපු දේවල් ආපහු වෙනවට තමයි නැවත ඉපදීමේ දුක කියලා කියන්නේ. එහෙනම් නැවත උපදින්නේ දුක හටගන්නේ තියපුවාම තියන්නේ නැතුව ඉවර කරනවට තමයි බුදු සමය අනිත්‍ය බලනවා කියලා කියන්නේ. අන්නේ අනිත්‍ය බලන්ට අවශ්‍ය නුවණැස පහදා ගැනීමට ඔබ හැම දිනාට මෙම කරුණ පිළිබඳව ටිකක් ප්‍රතුල අවබෝධයක් එන්න ඕන. මේ අපි කතා කරන කාරණාව ඔබ තුල
සිදු වුණ ආකාරය, ප්‍රමාද විහාරිත්‍ය සිදු වුණ ආකාරය, ඒ තුලින් දුකට පත් වෙන ආකාරය, ඒක ස්කන්ධ පංචකේ නම් වූ ඒකකෙන් ඒකකයට හදන්න පුළුවන් බව, ස්කන්ධ පංචකයෙන් ඒකකයට ඒකට ආපහු යන්න පුළුවන් බව, එය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තර අනුගමනීය ප්‍රතිපදාව බව. එතකොට මේ භික්ෂුණියගේ කතාව කොච්චර වටිනවද? දීප උත්තරේ සමහරට හිතින් ආපු විතර්කයක් වෙන්නේ නැති මේ අදහස. මොකද අර එයා ගෙදර ඉඳලා ආපු කෙනෙක් වශයෙන්, බමුණු සමාජයලා ආපු කෙනෙක් වශයෙන් එයාටත් හිතෙන් නැති මම මහාන වෙලා මට මේක කරන්න බැරි වේද කියලා විතර්කයක් ඇති වුණ එක. ඒක වෙන්නේ නැති මේ මාර සංකල්පයෙන් පෙන්නනවා ඇත්තේ. නමුත් මේ සමාහිත බවට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. හැමෝම එතකොට සංසුන් සුවයක ජීවත් වෙනවා. මේ සංසුන් සුවයට ධර්මය කියනවා. මේ සංසුන් සුවය දකින්නට ධර්මය දකින්නවා කියනවා. ධර්මයේ දකීද බුදුන් දකී කියන්නේත් උන්වහන්සේත් දැක්කේ සංසුන් සුවය තමයි. ඔබටත් හම් වෙන්නේ ඕක. ඒ නිසා මෙන්න මේ தত্ত্বය පිළිබඳ ඉඟියක් දැනන එකට කියනවා සෝවාන් වෙනවායි කියලා. දැන් ඉඟිය දැනගත්තා නම් මේ සංසුන් ස්වභාවය පිළිබඳව කෙලෙස් යට කරගෙන සංසුන් වෙලා ඉන්න උත්සාහ කරන්නේ නැහැ. ක්ලේශයන් ප්‍රහීන කරගෙන මේ සංසුන් බව රහත් ඵලය දක්වාගෙන හින් සම්පූර්ණ කරගන්න මහන්සි වෙනවා. මෙන්න මේ ප්‍රතිපදාව ආපහු යන ප්‍රතිපදාව පටිසෝතගාමී කියලා කියනවා. ඉතින් ඒ නිසා ලබාගත් ජීවිතය තුළ ඔබේ යුතුයකම් ඉටු කරමින් මේ ආධ්‍යාත්මික ගමන් මගත් ආරම්භ කරන්න, පවත්වාගෙන යන්න, ඔබ විසින් දුකටපත් වන කාරණයෙන් දුකින් මිදෙන්න දුකට හේතු අස් කරන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව විකාශනය කිරීම සඳහා, ප්‍රඥා නාලිකාව තුළ විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ පොල්ගම්පල කෙවිටියාගල පදිංචි විශ්‍රාමික විදුහල්පතිනී පබා ගමගේ මහත්මිය විසින්. පොල්ගම්පල කෙවිටියාගල පදිංචි විශ්‍රාමික විදුහල්පතිනී පබා ගමගේ මහත්මියගේ පරලෝසපත් දෙමව්පියන් වන කෙවිටියාගල ගමගේ විලියම් සහ දිප්පිට හේවාගේ බේබි නෝනා යන දෙමව්පියන් සසර ගමන සූපත් වී නිර්වාණ අවබෝධය පිණිස මෙම උතුම් කුසලයේ අනුමෝදන් වේවා. පින් බලාපොරොත්තු වෙනක ඇත්තම් අනුමෝදන් වේවා, නැත්නම් ඒ අයගේ සසර ගමන සූපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මාතෘ පීතෘ ගෞරවයෙන් යුක්තව. පරලෝසපත් වන්නට යෙදුණු සාමිපුරුෂයා වන සිරිල් කන්නංගර මහතා මේ පින් ලබාගෙන සසර ගමන සූපත් වී නිර්වාණ අවබෝධයටපත් වේවා. නියත වශයෙන්ම කියන්න එපා මේ පින් ලබාගෙන කියලා. පින් බලාපොරොත්තු වෙන තැනක ඇත්නම් ප්‍රාණේකෝ බ්‍රාහ්මණ උපකප්පති නෝ අට්ඨානේනි බුද්ධ පචනේ අදාළ තැන හිටියොත් ලැබෙනව නැත්නම් නැහැ කියලානේ. අදාළ තැන් එකයි, නොලබන තැන් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා පරලෝසෙපත් සොයුරියන් වන ඩේලිස් ගමගේ, සැලඩින් නෝනා ගමගේ, අමරදාස ගමගේ, ප්‍රේමදාස ගමගේ සහ ගුණදාස ගමගේ යන අයට මෙම උතුම් කුසලයේ අනුමෝදන් වී භව ගමන සූපත් වේවා. නිර්වාණ අවබෝධය පිණිස මෙම උතුම් පින හේතු වේවා. එම මහත්මියගේ දූ දරුවන් වන දිනේෂ් තන්නංගර, ටිරෝන් කන්නංගර, ශ්‍රීමාලී කන්නංගර සහ නිසංසලා අතපත් යන දූ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සැලසී නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. මිනිබිරිය වන සනුලිග්හංසා කන්නංගර සිඟිති දිනයටද මේ කුසල් බලයෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යහපත් අනාගතයක් ගොඩනගා ගන්නට ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. දැනට පවත්නා කොරෝනා වසංගතයේ මුළු ලෝකයෙන්ම තුරන් වී සියලු සත්වයෝ සුවපත් වේවා කියන යහපත් ප්‍රාර්ථනා කරනු ලබනවා. අනුගමනීය ප්‍රතිපදාවෙන් අපි සහයෝගය දක්වමු. එබැවින් ඔබ මේ පැතු සියලු පැතුම් සඵල වේවා කියන සුභාශිංසනය කරනවා. සබ්බහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං